ඔබ සමගයි ඔබ සමගද සමිඳුන් දෙවිඳුට ආශිර්වාද වේවා එතුමාන්ගේ රාජ්‍ය සුදාටම ආශිර්වාද වේවා ආමෙන් සුළු මොහොතක් නිරව සිටමින් අපි පරීක්ෂා කර බලමු විඋත්ථානපතකින් ස්වාමීන්ට කියා සිටිමු මාගේ ස්වාමීනි මගේ ආත්මත පිරිසිදු කර මැනව කියා එවිට අපි ස්වාමීන් වහන්සේ තුළ වැඩෙන්නට වර්ධනය වෙන්නට ආශිර්වාද කරමු. අපගේ පාපය දැනගන්නට ස්වාමීන් වහන්සේ අපට බලය දුන්නා කියා ප්‍රකාශ කරමු. සියලු බල දෙවියන් වහන්සේ ඔබට සියලු ප්‍රකාශය ඔබට සියලු පැතින් දැනේ ඔබගෙන් කිසි රාසක් වශයෙන් නැත්තේය. එසේ සියලු බල දෙවියන් වහන්සේ අප විසින් ඔබ සම්පූර්ණ ලෙස ප්‍රේම කර පිණිසත් ඔබගේ සුද්ධ නාමයේ තුල වන්දනා කර පිණිසත් අපගේ ස්වාමී ක්‍රිස්තුස් වහන්සේ කන් කොටගෙන ඔබගේ සුද්ධානුභාවයෙන් අපගේ සිත්වල කල්පනා පිරිසිදු කළ මැනව ආමෙන්. තවදුරටත් නියම සිටමින් අපගේ ආත්මවත් පරීක්ෂා කර බලමු. පාපය දැනගෙන ස්වාමීන් වහන්සේ වැඩෙන්න ස්වාමීන් වහන්සේගේ සමාදානය ලබා ගන්නට ස්වාමීන් අපට ආශිර්වාද කර මැනව කියා ඉල්ලා සිටින අතර කමාව දෙන්න ස්වාමීනි කියා අපි ස්වාමීන්ට අපගේ පාපය කියා සිටිමු. ස්වාමීන් වහන්සේ කරුණාකර මැනව ස්වාමීන් වහන්සේ කරුණාකර මැනව ස්වාමීන් වහන්සේ කරුණාකර මැනව ක්‍රිස්තුස් වහන්සේ කරුණාකර මැනව ක්‍රිස්තුස් වහන්සේ කරුණාකර මැනව ක්‍රිස්තුස් වහන්සේ කරුණාකර මැනව ස්වාමීන් වහන්සේ කරුණාකර මැනව ස්වාමීන් වහන්සේ කරුණාකර මැනව ස්වාමීන් වහන්සේ කරුණාකර මැනව අනුග්‍රහණා කරුණා පූර්ණ දෙවිඳ දානෝ ඔබට සමාව දානය කර සියලු පවින ඔබදා නව ජීවිත කාලයේද සුද්ධාත්මයන්ගේ අනුග්‍රහය සැලසෙලද ඔබ වෙත දානය කරසේක්වා ආමේන්. සාමෙල් 15 වන පරිච්ඡේදයේ 34 වන පදයේ සිට 16 වන පරිච්ඡේදයේ 13 වන පදයේ දක්වා ඉක්බිති සාමෙල් රාමාට ගියේය. සාවුල් වනාහි ගිබියාහි තිබුණ තමාගේ ගෙදරට ගියේය. ඉන්පසු සාමුවෙල් තමා මැරෙන දවස දක්වා තවත් සාවුල් දකින්න නායේය. නමුත් සාමුවෙල් ගැන ශෝක විය. සාමීන් වහන්සේද සාවුල් ඊශ්‍රායල් කෙරෙහි රජකමට පත් කළ බැවින් තැවුණසේක. සාමීන් වහන්සේ සාමුවෙල්ට කතා කොට මා විසින් සාවුල් ඊශ්‍රායල් කෙරෙහි රජකම් කිරීමෙන් පහ කර තිබේදී නුඹ වූ ගැන කොපමණකල් ශෝක වන්නේද? නුඹේ තෙල් කුලාව පුරවාගෙන ඵල යන්න. මම බෙත්ලෙහෙමේ යෙස්සේ ළඟට නුඹව යවමි. මක් නිසාද ඔහුගේ පුත්‍රයන් අතරින් රජකුමට සපයාගතමි කීසේක. සාමුවෙල්ද මා යන්නේ කොහොමද? එය සාවුල්ට සැලුණත් ඔහු මා මරණවා ඇතැයි කීවේය. සාමීන් වහන්සේද නුඹ වැස්සියක් ගෙන ගොස් මම සාමීන් වහන්සේට පූජා කරන්නට ආවෙමි කියාපන්න. යෙස්සේද පූජාවට කැඳවා ගනින්න. එවිට නුඹ විසින් කටයුතු දේ මම නුඹට පෙන්වන්නෙමි. මා නුඹට කියන තැනැත්තා මට ආලේප කරන්නයි කීසේක. සාමුවෙල් සාමීන් වහන්සේ කීදේ කොට බෙත්ලෙහෙමට ආයේය. එවිට නුවර වෙඩිමහල්ලෝ වෙවුලමින් ඔහු සම්මුඛ වෙන්ට අවුත් ඔබ එන්නේ සමාදානයෙන්දයි ඇසූහ. සමාදානයෙන්ය සාමීන් වහන්සේට පූජා කරන්නට ආවෙමි. නුඹලා පවිත්‍ර වී මා සමග පූජාවට වරෙල්ලායි ඔහු කීවේය. ඔහු යෙස්සේද ඔහුගේ පුත්‍රයාද පවිත්‍ර කොට පූජාවට කෙළෙව්වේය. ඔවුන් ආකල ඔහු එලියාබ් දෙස බලා සැබෑවටම සාමීන් වහන්සේගේ අභිෂේක කළ තැනැත්තේ උන්වහන්සේ ඉදිරියෙන් සිටී යයි කියාගත්තේය.
නමුත් ස්වාමීන් වහන්සේ සාවුල්ට කතා කොට ඔහුගේ පෙන්වීම දෙසවත් ශරීරයේ උස දෙසවත් නොබලන්න. මක් නිසාද මම ඔහු එපා කෙලෙමි. ස්වාමීන් වහන්සේ මනුෂ්‍යයා බලන්නාක් මෙන් නොබලන සේක. මනුෂ්‍යතමේ පිටාතර පෙනීම බලන්නේය. නමුත් ස්වාමීන් වහන්සේ සිත බලන සේකයි කීසේක. එවිට යෙස්සේ අභිනාදාබ්ට හනගසා සාමුවෙල් ඉදිරිපිටින් යන්ට සැරැස්වීය. මොහුවත් ස්වාමීන් වහන්සේ තෝරා නොගත් සේකයි ඔහු කීය. එවිට යෙස්සේ සම්මා ඔහු ළඟින් යන්ට සැරැස්වීය. මොහුවත් ස්වාමීන් වහන්සේ තෝරා නොගත් සේකයි ඔහු කීවේය. මෙසේ යෙස්සේ තමාගේ පුත්‍රයන්ගෙන් සද්දෙනකු සාමුවෙල් ඉදිරිපිටි යන්ට සැරැස්වේය. සාමුවෙල්ද මොවුන් ස්වාමීන් වහන්සේ තෝරා නොගත් සේකයි යෙස්සේට කියා නුඹේ පුත්‍රයන් හැමදෙනාම මෙහි ඉන්නවාදැයි යෙස්සේගෙන් ඇසුවේය. ඔහු කතාකොට තව ඉතිරිව ඉන්නේ බාලයාය. ඔහු බැටළුවන් බලාගෙන සිටිනවා යයි කීවේය. සාමුවෙල්ද කෙනෙක් යවා ඔහු ගෙන්වා පන්න. ඔහු මෙහි එනතුරු අපි කෑමට ඉඩ නොගන්නමු යයි යෙස්සේට කීය. එවිට හෙතෙම කෙනෙකු යවා ඔහු ගෙන්වීය. ඔහු රතු පාටව ශෝභමාන පෙනුමක් ඇතිව රූප සම්පන්නව සිටියේය. ස්වාමීන් වහන්සේ නැගිට මොහු ආලේප කරන්න. මොහු ඒ තැනැත්තයි කීසේක. එවිට සාමුවෙල් තොල් කුලාව රැගෙන ඔහුගේ සහෝදරයන් මැදදී ඔහු ආලේප කළේය. එදින පටන් ස්වාමීන් වහන්සේගේ ආත්මය අනුභව සම්පන්නව දාවීද් කෙරෙහි පැමිණිනේය. සාමුවෙල්ට නැගිට රාමාට ගියේය. දේව වාක්‍ය මෙසේය. පාවුලතුමා විසින් කොරින්තිවාසීන්ට යවන ලද දෙවන හසුනේ 5 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදයේ සිට 10 වෙනි පදය දක්වා ලියවී ඇති සුභාස්නට සවන් දෙන්න. එබැවින් අපි සෑම විටම ධෛර්යයෙන් සිටිමු. ශරීරය නැමැති නිවාසයේ සිටින තුරු අපි ස්වාමීන් වහන්සේගෙන් ඈත්ව සිටින බව දනිමු. අප ජීවත් වනුයේ දැකීමෙන් නොව ඇදහිමින්ය. අප ධෛර්යයෙන් සිටින බව නැවත කියමු. ශරීරය නැමැති නිවාසයෙන් ඈත් වී ස්වාමීන් වහන්සේ තුල විසීමට අපි වඩාත් කැමති වෙමු. ඒ නිසා අපි එහි වේවා මෙහි වේවා කොයි නිවාසයේ සිටියත් ස්වාමීන් වහන්සේ ප්‍රසන්න කිරීමට වඩාත් ආශා වෙමු. මන්ද අපි සියලු දෙනාම තම තමන්ගේ ශාරීරික ජීවිතයේදී කළ හොඳ නොහොඳ අනුව විපාක ලබන පිණිස ක්‍රිස්තුස් වහන්සේගේ විනිශ්චාසනය ඉදිරියෙහි පෙනී සිටීමට නියමව සිටින්නේසිය. ශුද්ධවර සුභාරංචිය ශුද්ධවර මාක්තමා විසින් ලියන සුභාරංචියේ 4 වෙනි පරිච්ඡේදයේ 26 වෙනි පදයේ පටන් ලියව ඇති සුභාස්නට සවන් දෙන්න. සමිඳුනි ඔබහට වේපල පැරකුම් වැඩෙන බීජ පිළිබඳ උපමාව. තවද උන්වහන්සේ කතා කරමින් දෙවියන් වහන්සේගේ රාජ්‍ය මිමුදුවිය. මිනිසෙක් පොළෙහි බීජ වපුරයි. ඈදවල් දෙකෙහි ඔහු නිදා සිටියදීත් අවදිව සිටියදීත් ඔහු නොදන්නා අයුරින් බීජ පැලවී වැඩේ. පොළව එහි ස්වභාවයෙන්ම පැල හටගනී. පළමුව දළුත දෙවනුව කරලද ඉන්පසු කරල පුරා දානයද හටගනී. ගොයම පැසුණු කල අස්වැන්න කාලය පැමිණිය. ඔහු වහාම දෑගැත්තක් යොදන්නේ යැයි වදාළ සේක. අඹ ඇටය පිළිබඳ උපමාව. තවද උන්වහන්සේ මෙසේ වදාළ සේක. මම දෙවියන් වහන්සේගේ රාජ්‍ය කුමකට සමාන කරම්ද? නැතහොත් කවර උපමාවකින් එය පහදා දෙමිද? එය අඹ ඇටයකට සමානය. එය පොළවේ වපුරන කල මිහිපිට සියලු බීජවලට වඩා කුඩා වුවත් වපුලායින් පසුව වැඩි සියලුම පැලෑට්වලට වඩා ලොකු වේය. එහි සෙවණෙහි අහසේ කුරුල්ලන්ට ලගින්නට හැකිවන තරම් විශාල අතු එය විහිදුවන්නේය. උපමා භාවිතය. උන්වහන්සේ මෙවැනි උපමා රැසක් මගින් අසන්නන්ට තේරුම් ගත හැකි පමණට දහම් දෙසූ සේක. උපමාවක් නැතිව උන්වහන්සේ ඔවුන්ට කිසිත් නොවදාළ සේක. එහෙත් උන්වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන්ට
පෞද්ගලික ලෙස සියල්ල පහදා දුන් සේක. සමිඳුන්ගේ සුභාරංචි මෙසේය. කිතු හිමියනි හිමිවේ කිත් පැසසුම්. සුබෝදෑසනක් ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි. තවත් ඉරිදා දවසක අපිට තාක්ෂණය ඔස්සේ අද මෙලෙස දෙවියන් වහන්සේගේ වචනය බෙදා ගන්නට අවස්ථාව ලැබී තිබෙනවා. අපි ගැන දෙවියන් වහන්සේට ස්තුතියි කියනවා. අද ජූනි මාසයේ 13 වෙනි ඉරිදාව පෙන්තකොස්ත 3 කියලා අපගේ ලෙක්ෂනරිය සඳහන් කරනවා. ගසට බීජය රාජ්‍යයේ වටිනාකම් තුල වර්ධනය කියන මාතෘකාව දීලා තිබෙනවා. ඔබ මේ මොහොත වන විට අද දවසට નિયમિત කියවීම් වලට සවන් දුන්නා. දැන් අපි දේව වචනයට සවන් දෙමු. අපි මොහොතක් නිශ්චල වෙමු. ස්වාමිනී මාගේ මුඛයේ වචනද අපගේ හදවත් වල භාවනාද වහන්සේ ඉදිරියේ පිළිගත හැකි මිහිරි සුවඳ පූජාවක් වෙන්න සලස්වන්න යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. අද දවස වන විට ඔබ මම ජීවත් වෙන වටපිටාව දෙස කල්පනා කරොත් අපි ටිකක් අසීරු කාලයක් හරහා ගමන් කරන්නේ. අපිට නොයෙකුත් ප්‍රශ්න මැද්දේ ගමන් කරන කාලයක්. මම නිතර කියනවා මරණ මිටියාවත මැද්දෙන් අපි යන කාලයක් කියලා. ආහාර ප්‍රශ්න තිබෙනවා. ආර්ථිකයේ ලොකු ප්‍රශ්න තිබෙනවා. රෝගාතුරකම්, ඒ වෛරස්, ඒ වගේම තෙල් මිල ඉහළ යනවා. බඩු මිල ඉහළ යනවා. මේ සියල්ල මැද මිනිස්සු ඊටමත් අමාරුවෙන් යන කාලයක්. සමහර වෙලාවට මෙවැනි කාලයන් හරහා ගමන් කරන විට ඔබට මට හැඟෙන්න පුළුවන් අපි පරාජය වෙලාද? කෝ දෙවියන් වහන්සේ අපිට පිළිතුරු නැත්තේ ඇයි? දෙවියන් වහන්සේ අප අතහැරලා දූ කියලා අපිට හැඟෙන්න පුළුවන්. මේ මොහොතේ එසේ හැඟුණත් ඔබ මතක තියාගන්න ඔබ තාම ඉවර නැහැ. ඔබ පරාජිත නැහැ. ඔබ තාම අවුට් වෙලා නැහැ. මේක හොඳට මතක තියාගන්න. ක්‍රිකට් ක්‍රීඩාව තුල අපි දකිනවා සමහර වෙලාවට අම්පයර් අද තර්ඩ් අම්පයර්ලත් ඉන්නවා. ඔවුන්ගෙන් විමසනවා යම්කිසි ප්‍රශ්නයක් ඇති වුණාම ක්‍රීඩකයා දැවි ගිහිල්ලාද නැද්ද කියලා. සමහර වෙලාවට ඒ උත්තරේ එන්නේ ඉස්සලා ක්‍රීඩකයෝ ක්‍රීස් එකෙන් ගිහිල්ලා ඉවරයි. අපි එසේ කරන්නට අවශ්‍ය නැහැ. උත්තරේ සමහරලාට බෝඩ් එකේ එනවා decision pending කියලා. තාම උත්තරේ. ඉතින් විනිශ්චයකාරයාගේ තීරණය එනතුරු අපි රැඳී සිටින්නට තිබෙනවා. ඉවත්ව යන්නට කල්පනා කරන්නට එපා. දෙවියන් වහන්සේ තවමත් බලවත් ලෙස ක්‍රියා කරමින් සිටිනවා. ප්‍රසිද්ධ දේශකයෙක් හිටියා ජෝර්ජ් වයිට්ෆීල්ඩ් කියලා. මේ දේශකයා ඔහුට දේශනා සැසිවාරයන් කීපයකට ආරාධනා ලැබිලා ඔහු ඒ දේශනා සැසිවාරයන් සියල්ල හමාර කරලා ඔහු ගෙදරට එනවා ඊ타මත්ම මහන්සියෙන්. ඔහු ගෙදරට ඇවිල්ලා දොර අරගෙන ඉටිපන්දමක් පත්තු කරගන්නවා රාත්‍රියේ. ඔහුගේ පඩිපෙළ දිගේ ස්ටෑකේස් එක දිගේ උඩට යන්න නිදන කාමරයට යන්න. ඔහු පඩිපෙළවල් 3-4ක් යනකොට ඔහුට පේනවා ජනේලෙන් විශාල සෙනගක් ඔහුගේ ගේ ඉදිරියේ සිටිනවා. ඔවුන්ට ආරාධනා කරනවා ඇතුළට එන්න කියලා. ඔවුන් ඇතුළට ආවම ඔහු ඉටිපන්දම අතේ තියාගෙන ඔහු සිටගෙන හිටපු ඒ පඩිපෙළේම ඉඳගෙන ඔවුන්ට දේව වචනය ඔහු දේශනා කරනවා. ඔහු දේශනා කළා ඔක්කොම ඉවරලා මේ කතන්තරේ ඔහු අවසානයේ නිදිය ගන්නවා. ඒක ඔහුගේ අවසාන රාත්‍රිය. ඔහු නින්දේදී මරණයටපත් වෙනවා. ඔහුට මොන තරම් සන්තෝෂ වෙන්න පුළුවන් කමක් තිබුණද? ඔහු අවසාන මොහොත දක්වා දෙවියන් වහන්සේගේ වචනය බෙදාගත්තා. ප්‍රේමවන්ත සහෝදර සහෝදරී, මේ කාරණේ අපිට එකක් මතක් කරනවා. දෙවිනි වංශාවලියේ 15 වෙනි පදය අලුත් අනුවාදයේ අනුව මෙන්න මෙලෙස සඳහන් කරනවා. ඒ කියනවා මම ඔබට අලුත් අනුවාදයෙන් සහ පරණ අනුවාදයෙන් කියවන්නම්. 15:7 කියනවා ඒත් ඔබ දුබල නොවි ශක්තිමත් වන්න. දුබල නොවි ශක්තිමත් වන්න. right. අලුත්
පරණ අනුවාදයේ කියනවා 15:7 කියනවා ඒත් නුඹලා අත් හෙලා නොගෙන ශක්තිමත් වෙන්න. ඉංග්‍රීසියේ NIV කියනවා don't be strong, don't give up. ඉවත් වෙලා යන්න එපා, ශක්තිමත්ව ඉන්න. ඉතින් මේ කාල පරිච්ඡේදයේ අපි ඉවත් වෙලා යන එක නෙමෙයි කාරණය, අපි සිතගෙන සිටින්නට අවශ්‍යයි ශක්තිමත්ව. කුණාටු පැමිණීමට හේතුවක් තිබෙනවා. කුණාටු එන්නේ යම් කාලවලදී, ඍතුවලදී. ඉතින් අපිට තිබෙනවා හේතුව සොයාගෙන ප්‍රඥාවන්ත වන්න. ඍතු පරදවා අභිබවා ශක්තිමත්ව සිත ගන්නට අවශ්‍යයි. මේක ඉංග්‍රීසියෙන් තියෙනවා හරි ලස්සනට storms come for a reason. They also come for a season. ඉතින් කුණාටු පැමිණෙන්න හේතු තිබෙනවා. කුණාටු එන්නේ යම් කාලවලදී. ඉතින් අපිට තිබෙන පණිවිඩය තමයි ඇදහිල්ලේ ස්ථිරව සිටින්ට, ශක්තිමත්ව සිටින්ට. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, මේ කාලේ මම දන්නවා ගොඩක් අය ගීතාවලිය 91 කියවනවා. ඒ 91 කියවන්නට හේතු සාධක තිබෙනවා. මොකද බොහෝ දෙනෙක් බය වෙලා තමයි 91 කියවන්නේ. අපි බය වෙන්න අවශ්‍ය නැහැ. අපි ඒ වචන විශ්වාස කරනවා. අද මම කියවනවා ගීතාවලිය 92:7 බොහෝ දෙනෙක් ප්‍රශ්න අසන කාරණයක් තමයි දුෂ්ටයන් තනකොළමින් වැඩෙන්නෙත් අයුතුකම් කරන සියල්ලන් සඵලවන්නෙත්. ඇයි දුෂ්ටයා තනකොළමින් වැඩෙන්නේ, අයුතුකම් කරන සියල්ලෝ සඵලවත් වෙන්නේ? අද බොහෝ කිතුණු ජනතාව අහන ප්‍රශ්නයක්. බලන්නකො වටපිටාවේ අපිට ඇයි මෙහෙම නැති? මේ මිනිස්සු සඵලවත් වෙනවා, වර්ධනය වෙනවා. මොකද්ද මේක කියලා. නමුත් මේ වචනේ ඔබ කියවුවොත් දුෂ්ටයන් තනකොළමින් වැඩෙන්නෙත් අයුතුකම් කරන සියල්ලන් සඵලවත් වෙන්නෙත් ඔවුන් සදා කාලයටම විනාශ වන පිණිසය. ඔබ මම එසේ නොවේ. අපිට සදා කාල ජීවනයක් තිබෙනවා. ඒ නිසා ස්ථිරව සිටින්න, ඇදහිල්ලේ සිටින්න. වටපිටාවේ මොන තත්ත්වය තිබුණත් දෙවියන් වහන්සේට පළමු ස්ථානය දෙන්න. උන්වහන්සේගේ නොවෙනස් පොරොන්දුව අල්ලගන්න. ඒ විශ්වාසයේ සිටින්න, ඇදහිල්ලේ සිටින්න. ඔබට මට තිබෙන්නේ ඇදහිල්ලේ කාරණයක්, විශ්වාසයේ කාරණයක්. ඉතින් ඒ නිසා අපි මොන දේ කරත් ඒ විශ්වාසය ඇතුව ඇදහිල්ලෙන් ජීවිතයට මුහුණ දෙමු. අපි උන්වහන්සේට බාර වෙමු. මොහොතක් නිශ්චල වෙමු. ස්වාමිනී, අපේ විශ්වාසයේ සෙලවෙන් ඉඩ නොදී ශක්තිමත්ව සිට ගන්නට මේ වෙලාවේ අපිට පුළුවන්කම දෙන්න. යේසුස් වහන්සේගේ අති උතුම් නාමයෙන්. ආමෙන්. ඔබ සැමට දේව පිහිටයි. අප අපගේ සභාව දෙසා යාඥා කරමු. ජීවමාන ධර්මිෂ්ඨ දෙවියන්නනි, ස්වාමිනේ අපගේ සභාවේ සිටින අගරාධිගුරුතුමන්, ස්වාමිනේ සියලු රාජගුරුතුමන්ලා ඇතුළු සියලු පූජකවරුන් හා සියලුම ගිහි සේවක සේවිකයන් දෙසා අප වහන්සේට යාඥා කරනවා පියාණනි. ස්වාමිනේ උන්ට වහන්සේ කැඳ වූ කාර්ය, ස්වාමිනේ වහන්සේ පැවරු මෙහෙවර පියාණනි හරියාකාරව කරන්නට අවශ්‍ය කරන ප්‍රඥාවත්, ස්වාමිනේ ශුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීමත් නිරතුරුව ලැබෙන පිණිස පියාණනි වහන්සේට යාඥා කරනවා පියාණනි. ස්වාමිනේ වගේම පියාණනි ඔබ වහන්සේට ස්වාමිනේ කරගෙන යන වූ සේවයන් පියාණනි අකණ්ඩව සඵලතාවකරණ කරන්නට, ස්වාමිනේ නව මුහුණුවරකින් කරන්නට අවශ්‍ය කරනා ප්‍රඥාවත්, ශුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීමත් නිරතුරුව ලැබෙන පිණිස පියාණනි ඔබ වහන්සේට යාඥා කරනවා ස්වාමිනේ. ඒ වගේම පියාණනි අපගේ සභාවේ සිටින සියලු ඇදහිලවන්තීන් ඔබ වහන්සේගේ හස්තයට බාර කරනවා පියාණනි. ස්වාමිනේ ඒ සියලුම ඇදහිලවන්තීන්ට ඔබ වහන්සේ තුල තව තවත් ලං වෙමින්, ඔබ වහන්සේට තව තවත් ක්‍රියා කරන්නට, ඔබ වහන්සේ ලං වෙමින් ක්‍රියා කරන්නට, එකිනෙකාට ආශිර්වාදය, එකිනෙකාගේ මඟ පෙන්වීම උදෙසා ඔබ වහන්සේට යාඥා කරනවා ස්වාමිනේ. මෙම කාලය තුල ස්වාමිනේ ඔබ වහන්සේට තව තවත් ලං වෙමින්, ඔබ වහන්සේ තුල ගොඩනැගෙන්න, ඔබ වහන්සේට කීකරු වෙමින්, ඔබ වහන්සේ තුල උන්ගේ ජීවිත ගොඩනගා ගන්නට හැකියාව, ශක්තිය සහ ශුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම නිරතුරුව උන් මැද ලැබෙන පිණසත්, අපේ කෙනෙකුට ලැබෙන පිණසත් ඔබ වහන්සේට යාඥා කරනවා ස්වාමිනේ. ස්වාමිනේ මේ සියලු සභාව ඔබ වහන්සේගේ හස්තයට බාර කරන්නේ නාසරේ ජුමාන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අතිශුද්ධ වූ නාමයෙන්. ආමේන්. අපි අපේ රට ගැන යාඥා කරමු. දයාවන්ත දෙවි ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේට මේ සුන්දර ශ්‍රී ලංකාව ගැන ස්තුතිවන්ත වෙනවා ස්වාමීනි. ඔබ වහන්සේ දුන්නා වූ සියලු දේ නිසා ස්තුතියි ස්වාමීනි. ඔබ වහන්සේට විශේෂයෙන් මේ රටේ පාලනය කරන්නා වූ සියලුම පාලකීන් බාර කරනවා ස්වාමීනි. ජනාධිපති
අගමැතිතුමා එවැගේම සියලුම මැති ඇමතිවරු කැබිනට් මණ්ඩලයේ සියලුම සමාජිකයන් ඔබ වහන්සේගේ දියුණුවේ දෑතට බාර කරනවා ස්වාමීනි. ඔවුන්ට තමන්ගේ නිරතර නිසි ලෙස භාවිතා කරමින් ජනතාවගේ යහපත උදෙසා කටයුතු කරන්නට ඒ වගේම බුද්ධිමත්ව නිවැරදි තීන්දුව తీරන ගන්නට මඟ පෙන්වන්න ස්වාමීනි. ඔබ වහන්සේ ඕන් කරන කියන දේදී සියල්ලන්ගෙන්ම යහපත උදෙසා ඒ වගේම රටේ ආරක්ෂාව උදෙසා කටයුතු කරන පිණිස ඔවුන්ට මඟ පෙන්වන්න දෙවියන්න් වහන්සේ. ඒ වගේම ඔබ වහන්සේගේ දියුණුවේ දෑතට බාර කර සිටිනවා ස්වාමීනි. සියලුම ආරක්ෂක නිලධාරීන් ත්‍රිවිධ හමුදාව පොලිසිය ඒ සියලුම මහත්මිය ඔබ වහන්සේගේ දිව්‍යමය කරුණාවට බාර කරනවා ස්වාමීනි. ඔබ වහන්සේ ඕන එකිනෙකා සමග සිටින ඔවුන් ආරක්ෂා කරන්න ස්වාමීනි. ඒ වගේම ඔවුන්ට මිනිසුන්ගේ යහපත උදෙසා කටයුතු කරන්නට තමන්ගේ බලතල නිසි ලෙස භාවිතා කරන්නට මඟ පෙන්වන්න ස්වාමීනි. ඔබ වහන්සේගේ කරුණාව ඔවුන් මැදේ තබන්න. ඒ වගේම ස්වාමීනි මේ රටේ සේවය කරන්නා වූ විවිධ ක්ෂේත්‍රවල නිරත වෙන්නා වූ සියලුම සේවක සේවිකාවන් ඔබ වහන්සේට බාර කරනවා ස්වාමීනි. ඔබ වහන්සේ ඕන එකිනෙකාට තමන්ගේ සේවාවන් නිසි ලෙස ඉටු කරන පිණිස මඟ පෙන්වන්න. විශේෂයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිරත වෙන්නා වූ සියලුම වෛද්‍යවරුන් හෙදිය නැතුව සියලු කාර්ය මණ්ඩලය මේ වසංගත කාලයේදී ඔබ වහන්සේට බාර කරනවා ස්වාමීනි. ඔවුන්ගේ සේවාවන් යහපත් ඉටු කරන පිණිස මිනිසුන්ව සුවපත් කරන පිණිස ඔවුන්ට මඟ පෙන්වන්න. ඒ වගේම ස්වාමීනි ඔබ වහන්සේ ඔවුන්ගේ එකිනෙකාව ආරක්ෂා කරන්න ඔවුන් සුවපත් කරන්න ස්වාමීනි. ඒ වගේම නිවෙස්වල ඒ වගේම ආයතනවල සේවය කරන්නා වූ සියලුම දෙනා ඔබ වහන්සේට බාරයි. රාජ්‍යය වගේම පෞද්ගලික අංශයේ සේවය කරන්නා වූ සියලුම දෙනාට තමන්ගේ සේවාවන් යහපත්ව විනයගරුකව නීතිගරුකව ඉටු කරන පිණිස ඔබ වහන්සේ ඔවුන්ට මඟ පෙන්වන්න. ඔබ වහන්සේ ඔවුන් ආශිර්වාද කරන්න. ස්වාමීනි ඔබ වහන්සේට මේ රටේ ජීවත් වෙන්නා වූ සියලුම ජනතාව බාර කරනවා. දයාවන්ත ස්වාමීනි ඔබ වහන්සේ එකිනෙකාට ආශිර්වාද කරන්න. ඔබ වහන්සේ කෙනෙක්ව සුවපත් කරන්න. පියන්නේ අවිහිංකම් අමාරුකම් මැදේ ජීවත් වෙන ජනතාව ඔබ වහන්සේට බාරයි. එකිනෙකාට ආශිර්වාද කරන ස්වාමීනි. එකිනෙකාට උදව් කරමින් ජීවත් වෙන පිණිස ඔබ වහන්සේ මිනිසුන්ගේ සිත් සදන්න. ඒ වගේම පරිසරයට ආදරය කරමින් පරිසරය රැකගනිමින් තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගෙන අනිත් එකිනෙකා ගැන සිතා බලමින් කටයුතු කරන පිණිස ඔබ වහන්සේ මිනිසුන්ට උපකාර කරන්න. ඔබ වහන්සේ මේ රටේ ජනතාවට හැම දෙනාටම එක්සිත එකමුතුව සියල්ලන්ගේ යහපත උදෙසා කටයුතු කරන පිණිස මඟ පෙන්වමින් මේ රටේ අභිවෘද්ධිය ආරක්ෂා වෙනුවෙන් කටයුතු කරන්නට මඟ පෙන්වන්න. මේ සෑම දෙයක්ම ඉල්ලා සිටින යේසුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන්. ආමෙන්. ස්වාමීන් වහන්සේගේ යාඥාව අපේ ප්‍රයදිමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි, ස්වර්ගයේ මෙන් පෘථිවියද ඔබගේ නාමයට ගෞරව වේවා. ඔබ වහන්සේගේ රාජ්‍යේවා, ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් පොළොවේ දිට වේවා. අපගේ ඉදලා භෝජනය අපට දුන මැනව. අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපේ වැරදි වලට සමාව මැනව. අපරීක්ෂාවෙන් නොපමුණුවන් අපෙන් අප ගලවා ගත මැනව. මක්නිසද රාජ්‍යත් බලයත් මහිමයත් සදාකල්ම ඔබ වහන්සේගේමය. ආමේන්. සියලු නෑනුවන ඉක්මන් වන දෙවිඳුන්ගේ සාමය, දෙවිඳුනා එතුමන්ගේ පුතිය ස්වාත් පිළිබඳ අවබෝධයද, එතුමන්ගේ මෛත්‍රී ප්‍රේමයද ඔබ සිතයෙන් තබා ගන්න ලැබේවා. සියලු බලදී ඥානන්ගේද, පුත්‍රයාණන්ගේද, සුද්ධාත්මයන්ගේ ආශ්‍රී ඔබ අතරදී සදාකාල පවතිවා. ආමේන්. ශාන්ත සිතින් යන්න සමුදුන්ට මෙහෙ කරන්න. හිත සමුදුන්ගේ නමින් ආමේන්.